Good evening. Let's start the lesson. Adamapi Patangamu. Before that, I have to convey some messages to මට ඊට කලින් පණිවිඩ කිහිපයක් තියෙනවා මතක් කරන්න. ඒකට මට මිනිත්තුවක් විතර දෙන්න. එකක් තමයි මම පහුගිය පන්ති දවසේ මතක් කරපු විදිහට බොහෝ දෙනෙක් කතා කරලා කිව්වා ප්‍රතිචාර දක්වපු විදිහ අනුව හොඳම වෙලාව විදියට රාත්‍රී 9 යොදා ගන්න කියලා. ඒ අනුව අපි රාත්‍රී 9ට ක්ලාස් එක පටන් ගන්නවා අද ඉඳලා. දවස් වෙනස් වෙන්නේ නැහැ. බදාදා සහ සෙනසුරාදා ඒ විදියටම ක්ලාස් එක පටන් ගන්නේ රෑ 9ට 9 ඉඳන් 10 වෙනකම් පැයක් කරනවා. ඒක තමයි පළවෙනි කාරණය. ඊට පස්සේ I have sent you the lesson note that belongs to the lesson that we are doing these days. මේ දවස්වල අපි කරන පාඩමට අදාළ පාඩම් සටහන මේ වෙනකොට මම ඔබ වහන්සේලාට දරුවන්ට එවලා තියෙනවා. ඒ පාඩම් සටහන දැන් අද කරන ටිකත් එක්කම තමයි තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට අපි කරන පාඩම් වල ඉදිරියට කරන්න ඉන්න පාඩම් වල සටහන් එවන්න. මොකද අපි මෙච්චර දවසක් කළේ කලින් කරපු පාඩමේ සටහන තමයි එව්වේ. නමුත් අපි කල්පනා කළා අපි ඊට අපි කලින් එවනවා නම් පාඩම සටහන. එතකොට දැන් ලබන සතියේ එහෙම නැත්නම් ඊගාව දවසේ කරන්න ඉන්න පාඩම කලින් ගෲප් එකට එව්වොත් අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට සහ දරුවන්ට බොහොම ලේසියෙන් ඒක කියවලා සූදානම් වෙලා ක්ලාස් එකට ඉන්න පුළුවන්. ඒ නිසා දැන් අදත් මම මේ කරන්නේ එහෙමයි. දැන් අද කරන කොටසේ සටහන මීට කලින් එවලා තියෙනවා. කියවලත් ඇති, ලියාගෙනත් ඇති. ඒක අමතක කරන්න එපා මොනම හේතුවක් නිසාවත්. අනිවාර්යයෙන්ම මම කියලා තියෙනවා CR පොතක් පාවිච්චි කරන්න. ඒ CR පොතේ පැහැදිලිව ලස්සනට අර විශේෂයෙන් මම වෙන් කරලා වෙනම පාට වලින් දක්වලා තියෙන ඒවා ඒ විදිහටම කරලා හොඳට බැලුව බැලමට පාඩම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට සකස් කරගන්න ඕන තමන්ගේ සටහන් පොත. ඒ විදිහට ඒ වැඩේ වෙන්න ඕන. ඊළඟට අපි එවලෙන් එවල කරන අභ්‍යාස වලට ඒ දවසේ පන්තියේදී කරන අභ්‍යාස වලට වෙනම පොඩි පොතක් තියාගන්න. ඒ දෙක අපි පාවිච්චි කරනවා. දැන් මට ඔබ වහන්සේලාට අපේ දරුවන්ට ළඟට ඇවිල්ලා මේක බලන්න විදිහක් නැහැ හරියට කරනවද නැද්ද කියලා. ඒ නිසා සෑම කෙනෙක්ම දැනගන්න ඕන මේ වැඩේ හරියට කරන්න. මේ වැඩේ හරියට කරන්න. එහෙම කරොත් විතරයි මේකේ ප්‍රයෝජනය ඔබට ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි එහෙම මතක් කරමින් එහෙනම් අපි අද පාඩමට යමු. I'm going to share the screen. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. අපි එහෙනම් දැන් පාඩමට යමු. This is the lesson that we are doing these days. මේක තමයි අපි මේ දවස්වල කරමින් ඉන්න පාඩම. Prepositions, නිපාත. දැන් මේකෙන් කොටසක් අපි කළා. මේකෙන් කොටසක් අපි කරා. ඒ අනුව මම ඔබට එවලා තියෙන නෝට් එකේ මම අංග සම්පූර්ණවම දීලා තියෙනවා. බලන්න prepositions වලට examples සෑහෙන සංඛ්‍යාවක් පාඩම පටන් ගන්නකොට. දැන් මේ වෙනකොට සටහන ලියාගෙන නම් ඉන්නේ. ඒ සටහනේ මුලින්ම නිපාත පාවිච්චි කරනකොට සිද්ධ වෙන වෙනස මොකද්ද? මම හොඳට ඊතල වලින්ම පෙන්නලා මේකේ තියෙන විශේෂත්වය මොකද්ද මෙච්චර දවසක් අපි කරපු එකට වඩා කියන එක පැහැදිලි කරලා නෝට් එකේ දීලා තියෙනවා. ඊළඟට උදාහරණත් ගොඩක් මම මුලින් දීලා තියෙනවා. ඒ මුලින් දීලා තියෙන උදාහරණ තමයි අපි එකින් එක ඊට පස්සේ විස්තර කරගෙන යන්නේ. එතකොට දැන් ඔය සටහන ඇත්තට මම එවපු සටහන මම මේ කරගෙන යන එකටත් වඩා පිළිවෙලට තියෙනවා.
වචන අවශ්‍ය විදිහට දාලා ඊළඟට පිරිවෙනට ගැලපෙන තැන්වලදී හැමතැනම vocabulary එක වචන මාලාවේ මේ විදිහට හරි ගස්සලා එහෙම දාලා තියෙනවා. ඉතින් මම දැන් මේ ස්ලයිඩ්ස් ටිකෙන් කරගෙන යන්නම්. මේ වෙලාවේ සටහනත් එක්ක සංසන්දනය කරන්න ඕන නැහැ. සටහන ඊට වඩා ඉස්සරහින් තියෙනවා ඇත්තටම. සටහන එමීට බලලා පාඩම් කරගන්න තාම වැළුවේ නැත්නම් අපි ඊටු ටික එදා නවත්තපු තැන ඉඳලා ඊටු ටිකක් ඉක්මනින් කරගෙන යමු. Sometimes this lesson may be boring today. සමහර විට අද මේ පාඩම ටිකක් නීරස වෙන්න පුළුවන්. ඒකට හේතුව මම කලිනුත් කිව්වා prepositions කියන්නේ අපි අර මේක මොකද අපි තාම වැඩි දෙනෙක් දන්නේ නැහැ මේක sentences වල යොදවන්න. ඒ කියන්නේ වාක්‍යවල යොදන්න එච්චර තාම පුහුණුවක් නැහැ. But you can use them in phrases. වාක්‍ය ඛණ්ඩවල යොදන විදිය අපි කතා කරලා තියෙනවා. ඒක ටිකක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් කොහොම වුණත් එකම විදිහට උදාහරණ ගොඩක් එක්ක යන්න සිද්ධ වෙන නිසා මේ පාඩමේ ටිකක් නීරස ගතියක් වෙයි. අද කොහොම හරි අපි මේ පාඩම අවසන් කරනවා. ඉංග්‍රීසි වල අපි රසවත්ම තැනට යන්නේ මොනොත් ඊළඟ දවසට. ඉන්න සෙනසුරාදාට. මොකද මම එහෙම කියන්නේ අපි නැවතත් ක්‍රියාපද ගැන මතක් කරලා හරිම ලස්සනට පැහැදිලිව එක වගුවකින් පුංචි එක වගුවකින් මේ ස්ක්‍රීන් එකේ මම පෙන්නන එක වගුවකින් අපිට උවමනා ගොඩාක් වාක්‍ය රටා 20ක් විතර හදාගන්න විදිහ අපි ඊගාව දවසට කරනවා. අන්න එදාට ගොඩාක්ම රසවත් වෙයි ඔබට ඉංග්‍රීසි. මේක නිකන් ඇත්තටම ගේම් එකක් වගේ දැනෙයි. හැබැයි එතෙන්ට යන්න නම් අපි මේ පාඩම අවසන් කරලා ඉන්න ඕන. ඒ නිසා මම ඕනනම් පොඩ්ඩක් ආපහු මතක් කරන්නම් මේකේ වෙනස. ඒ වෙනස මතක් කරන්න නම් මට ඕන වෙනවා ආපහු පොඩ්ඩක් ස්ක්‍රීන් එකෙන් අයින් වෙන්න. ඒ වුණත් කමක් නැහැ. මම එහෙම කරලම මේ වැඩේ පටන් ගන්නම්. මොකද ඒක පැහැදිලිව කියලා දෙන්න ඕන නිසා. දැන් මේ වෙනකොට අපි කරලා තියෙනවා එකක් තමයි determiners කරා. determiners කරා. ඊළඟට අපි nouns කළා. මම පිළිවෙලටම නෙවෙයි ගන්නෙ nouns කරලා තියෙනවා. adjectives කරලා තියෙනවා. adjectives කරලා තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ prepositions. අපි මේ in prepositions නිපාත කතා කරමින් ඉන්නේ. එතකොට when we in the case of these four word classes මේ පද වර්ග හතර ගත්තහම මොනවද? මෙතන determiners කිව්වේ තීරක පද, right? තීරක පද. අපි මේවා මොනවද කියලා කතා කළා. then nouns කිව්වේ නාම පද. අපි මේවා මොනවද කියලා ඇති වෙන්න කතා කරලා තියෙන්නේ. then adjectives means නාම විශේෂණ පද. නාම විශේෂණ you know very well. හොඳින්ම දන්නවා. then prepositions means නිපාත පද. දැන් මම මේක වෙන පාටකින් මේ ගත්තේ මේක අපි දැන් කතා කරමින් ඉන්න එක මේක යෙදෙන විදිය මේවට වඩා වෙනස් නිසා. දැන් අපි මෙච්චර කල් කතා කරපු ඒවා බලන්න අපි ගත්තොත් එහෙනම් මම එක්සැම්පල් එකක් ආපහු ගන්නම්. අපිට කියන්න ඕන මෙන්න මේ ෆ්‍රේස් එක හදන්න ඕන. මගේ මම සුපුරුදු ෆ්‍රේස් එක ආපහු ගත්තේ මතක් කරලා දෙන්න ඕන නිසා. We have to mention what මගේ ලස්සන රට. මගේ ලස්සන රට. එතකොට දැන් මගේ කියන එක determine එකක්. මගේ කියන එක determine එකක් තීරක පදයක්. ඊළඟට ලස්සන කියන එක නාම විශේෂණයක් adjective එකක්. adjective එකක්. එතකොට රට කියන එක නාම පදයක්. නාම පදයක්. determine එක මුලටම ආවා. ඊළඟට adjective එකක් තියෙනවා නම් ඒක මුලට ආවා. ඊළඟට නාම පදය ඊට පස්සේ ආව මෙන්න මේ phrase එක හැදිච්ච විදිහ. දැන් මේක
සිංහලට ගනිද්දී මේ තියෙන පිළිවෙලටම තමයි වචන යෙදුනේ. එතකොට අපි දන්නවා මගේ කියන්න my. මගේ කියන්න my. ලස්සන කියන්න beautiful. beautiful. රට කියන්න country. And now you can see on the board. See? බලන්න. එතකොට මෙතනින් මගේ කියන එක ඒ තියෙන පිළිවෙලටම ඉංග්‍රීසිනුත් යෙදුණා. ලස්සන කියන එක ඒ තියෙන පිළිවෙලටම ඉංග්‍රීසිනුත් යෙදුණා. රට කියන එකත් ඒ තියෙන තැනටම country කියලා යෙදුණා. දැන් අපිට කියන්න ඕන මට මේකට preposition එකක් එකතු කරගන්න ඕන. අපි හිතමු මගේ ලස්සන රට ගැන. මගේ ලස්සන රට ගැන. මොන දැන් මම preposition එක වෙන පාටකින් ලිව්වා. මගේ ලස්සන රට ගැන. අන්න මෙච්චර පිළිවෙලට සිංහලයි ඉංග්‍රීසි වලයි word order එක. පද අනුපිළිවෙල සකස් වෙලා ආපු එක මෙතනදි වෙනස් වෙනවා. මෙන්න මේ සිංහල phrase එකේ අගට යෙදිච්ච නිපාතය ඉංග්‍රීසි එකේ එන්නේ මුලට. About my beautiful country. එහෙනම් එකම වෙනස බලන්න මෙතනදී වෙච්ච prepositions වලදී preposition එක යෙදෙන තැන මේ word order එකට වඩා වෙනස්. සිංහල බලන්න සිංහල වල මගේ ලස්සන රට ගැන අන්තිමට තමයි නිපාතය යෙදුනේ. preposition එක යෙදුනේ. හැබැයි ඉංග්‍රීසි එකේ preposition එක යෙදුනේ මුලට. Therefore, we have to, when we make prepositional phrases, preposition සහිත වාක්‍ය ඛණ්ඩ සකස් කරනකොට we have to be careful. There's a difference between the English language and Sinhala. සිංහල සහ ඉංග්‍රීසි වල පැහැදිලි වෙනසක් තියෙනවා. preposition එක use කරන තැන. සිංහල phrase එකේ නම් අග, English phrase එකේ නම් මුල. ඒ වෙනස තමයි මම මතක් කරලා නැවතත් පාඩමට යන්න හැදුවේ. Right. Now we can share the screen and go to the lesson. Please give me a few seconds. Right. Let's go to the screen and study the rest of the lesson that we have to do. I'm going to share the screen again. Right. Let's go to the next slide. මේක අපි එදා කළා. මේ විදිහට මට මතකයි. I think you also can remember we have already done 15 slides. 15 prepositions 15ක් කරලා තියෙනවා. මේ සියල්ලම අපි එදා කරපු ඒවා. Sorry. මේ සියල්ලම අපි එදා කරපු ඒවා. See? මේ note එකේ මම එවපු note එකේ මේවා සමහර තැන්වල වචන වෙනස් කළා. ඔබේ පිරිවෙන පැත්තෙන් පිරිවෙන හෝ පාසල ඒ පැත්තෙන් වැදගත් වෙන වචන vocabulary එක එකතු කරලා ඒ විදිහට හදලා ඇති. ඒ නිසා මේ note එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න හොඳට. right? මේ සියල්ලම අපි කරා. This is the last one that we did last day. මේක තමයි අපි එදා කරපු එදා අන්තිමට කරපු එක. අපි මෙතන ඉඳලා ඊතුරු prepositions තව තියෙනවා අපිට සෑහෙන සංඛ්‍යාවක්. ඒ ටික අද කතා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අද කොහොම හරි මේ පාඩම ඉවර කරගෙන ඊගාව දවසට සෙනසුරාදා පාඩමට අපි මම අර කියපු වාක්‍ය රටාවලට යමු. එදාට අනිවාර්යෙන් ක්ලාස් එක කිසිම කෙනෙක් මිස් කරගන්න එපා. එතනින් පස්සේ නම් කාටවත් අල්ලගන්න වෙන්නේ නැහැ. පාඩම් අතෑරුණොත් එහෙම හොඳේ. right. This is the preposition that we have to discuss today. Right? Beyond. You can see the example.
beyond beyond means මෙතන මම තේරුම දීලා තියෙනවා beyond means ඈතින් එහායින් කියන එක එහායින් එතකොට මෙතන මම එක්සැම්පල් එක දීලා තියෙනවා beyond our village අපේ ගමට එහායින් beyond our temple අපේ පන්සලට එහායින් beyond my garden මගේ වත්තට එහායින් like that we can use this preposition beyond එහායින් එහෙම නැත්නම් ඈතින් right try to understand and please study the note that I have already sent you මම දැනට එවලා තියෙන මේ වෙනකොටත් එවලා තියෙන note එක අනිවාර්යෙන් බලන්න එතකොට අල්ල ගන්න හරි ලේසි right let's go to the next right this is the next by අර ඉස්සෙල්ලා එක වගේ නෙවෙයි මේකේ තේරුම් ගොඩක් තියෙනවා අපි හරියට දැනගෙන පාවිච්චි කරේ නැත්නම් තේරුම් බලන්න by me මෙතන by කියන එකේ තේරුම මා විසින් කියන්නත් පුළුවන් මා ළඟින් කියන්නත් පුළුවන් අපි කියනවා මෙහෙම යාළුවෙක් කියනවා ක්ලාස් එකට please come and sit by me කියන්න පුළුවන් ඇවිල්ලා මගේ ළඟ වාඩි වෙන්න අන්න එතකොට මගේ ළඟින් කියන අදහස එනවා ඒ වගේම තමයි the homework was done by me අපි වාක්‍යරටාවට පස්සේ යනවා මා විසින් ගෙදර වැඩ කරන ලදී අන්න මා විසින් කියන එක by me ඒතර මේ තේරුම් දෙකම එනවා මෙතන ඊට පස්සේ තියෙනවා by train the meaning is දුම්රියෙන් කෝච්චියෙන් I came by train මං ආවේ කෝච්චියෙන් I go to my පිරිවෙන by train. මම පිරිවෙනට යන්නේ කෝච්චියෙන්. I go to my school by train. මම ඉස්කෝලේට යන්නේ කෝච්චියෙන්. by train. එතකොට මෙතන by කියන එකේ අදහස අපිට මේ සිංහල phrase එක ගත්තොත් වෙනම ගන්න බෑ. by train කියන්නේ දුම්රියෙන්. එතකොට by bus එකෙන් like that we have to use. දැන් මේවා හැම ප්‍රයෝජනවත් වෙයි අතරම phrases විදිහට බලන්න step by step පියවරෙන් පියවර මේ ගැලපෙන විදිහ බලන්න step by step පියවරෙන් පියවර one by one එකින් එක එතකොට මෙතන ආපහු තියෙනවා little by little ටිකෙන් ටික ඒකත් ඒ by use කරන තව ආකාරයක් පියවරෙන් පියවර කියනකොට step by step ටිකෙන් ටික කියනකොට little by little එකින් එක කියනකොට one by one ගැලපෙන විදිහේ බලන්න ඒවා වෙනම especially we have to learn those phrases then this one by next week මෙතන අපිට by next week කියනකොට ලබන සතිය විසින් කියන්න බෑ ලබන සතිය ළඟින් කියන්න බෑ ඒ නිසා මෙන්න එන තේරුම වන විට ලබන සතිය වන විට by next year ලබන අවුරුද්ද වන විට by today අද වන විට by the 1st of August අගෝස්තු 1 වෙනිදා වන විට කියන්නේ by කියන preposition you can try to understand and study the note I have sent you මම එවලා තියෙන note එක අනිවාර්යයෙන්ම බලන්න let's go to the next one right down D-O-W-N, down. See? Down the hill. කන්දෙන් පහළ. එහෙම නැත්නම් කන්දෙන් පහළට. පහළට. පහළ කියනකොට අපි down කියන එක use කරන. ඊට පස්සේ down the lane. මෙන්න පහළට විතරක් නෙමෙයි පටුමග දිගේ. down the road. පාර දිගේ. අර along කියන අදහසත් down කියන එකෙන් අර ගන්නවා. Right? When we study various reading text and dialogues conversations we will meet these words again and again මේ වචන නැවත නැවතත් අපිට මුණ ගැහෙනවා අපි අනාගතයේදී ඡේද දෙබස් ඒ වගේ දේවල් කතා කරනකොට ඒ නිසා බය වෙන්න ඕන නැහැ next one during
මෙන්න මෙතන අපි තේරුම් ගන්න ඕන මම නෝට් එකේ එවල ඇති මේක පැහැදිලිව during කියන්නේ කිසියම් කාලයක් අතරතුර කිසියම් කාල පරාසයක් අතරතුර බලන්න during the morning උදේ කාලයේදී ඒ කියන්නේ උදේ කාලය අතරතුර එතකොට මෙතන දැන් මොහොතකින් ගත වෙන කාලයක් නෙමෙයි යම් කාල පරාසයක් තියෙනවා දැන් උදේ කාලය කියනකොට දවල් 12 වෙනකන් අයිති එතන කාල පරාසයක් තියෙනවා ඊළඟ during the interval විවේක කාලය තුලදී නැත්නම් විවේක කාලයේදී එතන කාල පරාසයක් තියෙනවා during the weekend සති අන්තයේදී විතර සති අන්තයේ කියමු මෙතන කාල පරාසයක් තියෙනවා එතන සුරාදා සහ ඉරිදා ඒ දවස් දෙකේ during the weekend එතකොට සති අන්තයේදී නිතරම කාල පරාසයක් ගැන කියනකොට අපි මේ during කියන preposition එක පාවිච්චි වෙනවා කාලය හැඟවීමේදී පමණයි මේ විදිහට use වෙන්නේ right let's go to the next number 20 except බලන්න except my parents මගේ දෙමාපියන් හැර එහෙම නැත්නම් මගේ දෙමාපියන් මිස we can make a sentence like this nobody helps me except my parents මගේ දෙමව්පියෝ මිස මට වෙන උදව් කරන කෙනෙක් නැහැ අන්න except my parents මගේ දෙමාපියන් මිස except this answer මේ පිළිතුර මිස except me මා මිස nobody can help you except me මා මිස වෙන කෙනෙක්ගෙන් ඔබට උදව්වක් ලැබෙන්නේ නැහැ except මිස එහෙම නැත්නම් හැර කියන එක right that is number 20 next one 4 මෙන්න ආපහු අපිට ලැබෙනවා තේරුම් කිහිපයක් තියෙන preposition එක යෙදෙන තැන බලන්න වෙනවා එහෙම වෙලාවට දැන් බලන්න මේකේ අපි mainly the main meaning that is given by the word for කියන එකෙන් ලැබෙන ප්‍රධාන තේරුම for a job එතකොට රැකියාවක් සඳහා රැකියාවක් වෙනුවෙන් රැකියාවකට ඒ ඕන විදිහක ගන්න පුළුවන් බලන්න for you I brought this for you මම මේක ගෙනාවේ ඔබ වෙනුවෙන් කියන්නත් පුළුවන් ඔබ සඳහා කියන්නත් පුළුවන් ඔබට කියන්නත් පුළුවන් ඒ තේරුම තමයි මේකේ තියෙන්නේ එතකොට මේක for 10 rupees රුපියල් 10කට we can buy this for 10 rupees මේක අපිට රුපියල් 10කට ගන්න පුළුවන් right එතකොට ඔන්න examples ඊට පස්සේ for 2 weeks මෙන්න මෙතන බලන්න යෙදෙන විදිය for 2 weeks එතකොට සති දෙකක් වෙනුවෙන් කියලා නෙවෙයි අපි ඊට වඩාගෙන සති දෙකකට එහෙම නැත්නම් සති දෙකක් තිස්සේ මම මේවා මීට වඩා තව විස්තර කරලා ඒ උපසටහන් වල තියෙනවා සති දෙකක් තිස්සේ for 2 weeks I have been working for 2 weeks මම සති දෙකක් තිස්සේ වැඩ කරනවා සති දෙකක් පුරාම වැඩ කරමින් ඉන්නවා කියන එක can I have your notebook for 2 weeks මට ඔයාගේ සටහන් පොත ගන්න පුළුවන්ද සති දෙකකට for 2 weeks for a few days දවස් කිහිපයකට for today අද දවසට like that we can use them in phrases ඒවා ඒ විදිහට phrases වල use කරන්න පුළුවන් ඒක තමයි for a minute විනාඩියකට for a second තත්පරයකට like that I think you can understand let's go to the next from from making them mainly we can identify there is one meaning see from Jaffna යාපනයේ සිට එහෙම නැත්නම් යාපනයෙන් I brought this from Jaffna මම මේක යාපනයේ සිටගෙන එහෙම නැත්නම් යාපනයෙන් ගෙනාවේ එතකොට from you ඔයාගෙන් එහෙම නැත්නම් ඔබගෙන් from yesterday ඊයේ සිට අන්න කාලයක් ගැන කියන්නත් පුළුවන් ඊයේ සිට from last year පෞගිය අවුරුද්දේ සිට from a headache හිසරදයකින් අන්න කිසියම් ලෙඩක් ගැන කියනකොට I'm suffering from a headache මම ඔළුවේ කැක්කුමකින් පෙළෙනවා from a headache ඔළුවේ කැක්කුමකින් from fever
උණ රෝගයෙන් උණ රෝග ලක්ෂණයෙන් පෙළෙනවා. නැත්නම් from a backache කොන්ද කැක්කුමකින්. එතකොට from dengue ඩෙන්ගු රෝගයෙන් පෙළෙනවා. like that. එතකොට from කියන එකෙන් තමයි අපි එතනදිත් ඒක සම්බන්ධ කරගන්නේ. from a friend මිතුරෙකුගෙන් බලන්න දැන් මෙතන තියෙන සංකීර්ණත්වය ස්ථානයකින් කියලා කියන්නත් පුළුවන්. පුද්ගලයෙක්ගෙන් කියලා කියන්නත් පුළුවන්. යම් කාලයක් තිස්සේ කියලා කියන්නත් පුළුවන්. අසනීපයකින් කියලා කියන්නත් පුළුවන්. මේ හැම තැනකදීම අපි from කියන එකෙන් ඒවා ගලප ගන්නවා. try to understand. next one මේකත් එහෙමයි. බලන්න in කියන එක there are a lot of meanings ගොඩක් තේරුම් තියෙනවා. මේ බලන්න in ශ්‍රී ලංකා එහෙමනම් කිසියම් රටක කියනකොට මේ බලන්න ශ්‍රී ලංකාවේ නැත්නම් ශ්‍රී ලංකාව තුල කියනකොට මෙන්න in ශ්‍රී ලංකා. එතකොට අනිත් රටවල් ගැන සඳහන් කරන්නේත් එහෙමයි. in goal බලන්න ගාල්ලේ එහෙම නැත්නම් ගාල්ලේදී කොට විශාල නගරයක් නම් අපි නගරයක් නැතර in කියන එක පාවිච්චි කරනවා. in a hotel හෝටලයක එහෙම නැත්නම් හෝටලයක් තුල. in a town නගරයක එහෙම නැත්නම් නගරයකදී. expert in psychology මෙන්න මේක විශේෂ අවස්ථාවක් බලන්න. expert in psychology psychology means මනෝවිද්‍යාව. එතකොට expert in psychology කිව්වම මනෝවිද්‍යාවෙහි ප්‍රවීණ. expert in English ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණ. expert in chemistry රසායන විද්‍යාවෙහි ප්‍රවීණ. අතට මෙතන in කියන එකෙන් තමයි අපි ඒක සම්බන්ධ කරගන්න. බලන්න in time කල් වේලා ඇතුව in time. මේවා අපි මේ විදිහටම පුරුදු වෙන්න ඕන භාවිතයට. එහෙම නැත්නම් මතකයෙන් ගිලිහිලා යනවා. බලන්න අවුරුද්දක සඳහන් කරන විදිය in 2001. මෙතනත් 2001 වෙන්න ඕන. මේ 11ක් වැරදිලා තියෙන වැරදිලා. මම හැදුවා. කොට මෙතනත් එන්න ඕන කොහොමද? in 2001 කිව්වේ 2001 වසරේදී. එහෙම නැත්නම් 2001 දී. ළඟට in January මෙන්න මෙතන J අකුර කැපිටල් වෙන්න ඕන. in January ජනවාරි මාසයේදී එහෙම නැත්නම් ජනවාරියේදී. like that you can understand අපිට මේවා ඉස්සරහට හම්බෙනවා giving various meanings විවිධ වෙනස් තේරුම් දෙමින් in කියන preposition එක අපි use කරනවා. right. then next one inside ඇතුළත නැත්නම් ඇතුල් පැත්ත. බලන්න inside the bus බසය ඇතුළත. inside the tank ටැංකිය ඇතුල් පැත්ත. නැත්නම් ඇතුළත. inside ඇතුළත. මේකේ විරුද්ධ පදෙත් එනවා outside කියලා අපිට ඊට පස්සේ හම්බෙයි. right. into බලන්න තුලට එහෙම නැත්නම් ඇතුළට. into the building ගොඩනැගිල්ල තුලට එහෙම නැත්නම් ගොඩනැගිල්ල ඇතුළට. එතකොට තුල කියනකොට in කියන එක ආවා. ට කියනකොට to ආවා. ඒ දෙක එකතු වෙලා තනි වචනයක් තමයි හැබැයි ඇදලා තියෙන්නේ. into කියන්නේ තනි වචනයක්. right. into the room කාමරය තුලට. someone came into the rooms කවුරු හරි කෙනෙක් කාමරය තුලට ආවා. into තුලට. you can understand. the next one 26 like මෙතන like කියන්නේ කැමති කියන එක එහෙම නෙවෙයි. ඒක ක්‍රියාපදයක්. මෙතන අපි මේ පාවිච්චි කරන්නේ preposition එකක්. නිපාතයක බලන්න like a zoo සත්තු අත්තක් වගේ. අන්න වගේ කියන අදහස අපි like කියන එකෙන් ගන්නවා. like this මේ වගේ. like that අර වගේ. එහෙම නැත්නම් ඒ වගේ. එහෙම නැත්නම් ඔය වගේ. එතකොට like කියන එක use කරනවා වගේ කියන අදහස. it is easy. next one 27. see near මේක ලේසි එකක්. පොඩි කාලේ ඉඳලා අපි දාන්න එකක්. near the hospital රෝහල ළඟ. near them ඔවුන් ළඟ. එහෙම නැත්නම් එයාලා ළඟ. near the table මේසෙ ළඟ. near the tree ගහ ළඟ. like that we can use.
right of මෙන්න මේක පොඩ්ඩක් කල්පනාවෙන් තේරුම් ගන්න of කියන එක මේ of කියන වචනේ නියම තේරුම අපි ගත්තොත් එimhe අයත් කියන තේරුම තමයි එන්නේ ඒක හැදෙන්නේ මෙහෙමයි දැන් බලන්න a teacher of mine මගේ ගුරුවරයෙක් ඒ කියන්නේ මට අයත් ගුරුවරයෙක් තර of කියන එකෙන් අර අයත් කියන අදහස එනවා අයිති කියන අදහස බලන්න made of gold රත්රන් වලින් හදන ලද එතකොට ඒක අයත්නේ රත්රන් වලට a bottle of milk කිරි වීදුරුවක් sorry කිරි බෝතලයක් මෙතන නිවැරදි වෙන්න ඕන කිරි බෝතලයක් මෙතන සකස් වෙන්න ඕන බෝතලයක් කියලා වීදුරුවක් කියන එක right කිරි බෝතලයක් මෙතන බෝතලයක් කියලා නිවැරදි වෙන්න ඕන like that එතකොට බෝතලය අයත් වෙන්නේ කිරි වලට නිතරම බලන්න ඒක ගැලපෙන විදිය right නිතරම එහෙමයි වෙන්නේ ඊට පස්සේ the president of Sri Lanka ශ්‍රී ලංකාවේ ජනාධිපති ඒ කියන්නේ ශ්‍රී ලංකාවට අයත් ජනාධිපති right then beware of dogs බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න එතකොට මේ ප්‍රවේශම් වීම අදාළ වෙන්නේ කාටද බල්ලන්ට afraid of dogs බල්ලන්ට බය වීම අදාළ වෙන්නේ කාටද බල්ලන්ට ඒ වගේ නිතරම අදාළත්වයක් අයිතියක් අයත් වීමක් ගැන සඳහන් කරද්දී of කියන එකෙන් අපි ගලප ගන්නවා සිංහල වගේ නෙමෙයි අනිත් පැත්තටයි හැදෙන්නේ මේ බලන්න the president of Sri Lanka එතකොට අපි තේරුම අග ඉඳන් ගන්න මොලට ශ්‍රී ලංකාවට අයත් ජනාධිපති ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති right and the name of our village කියලා ගත්තොත් එහෙම අපේ පාසලේ නම name of our village කිව්වොත් එහෙම අපේ පාසලේ නම අපේ පාසලට අයත් නම like that අපිට මේවා ගොඩාක්ම පාවිච්චි කරන්න අපි ඉගෙන ගන්නේ ඉදිරියේදී ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව ඉගෙන ගන්න අපි ටෙක්ස්ට් ඇනලයිසිං කරනකොට හරි අපි සෑහෙන පාඩම් ප්‍රමාණයක් ඉදිරියේදී ඇනලයිස් කර විශ්ලේෂණය කර ඉගෙන ගන්නවන්න ඒ තැන්වලදී ඔබට අවස්ථාව ලැබෙනවා ප්‍රැක්ටිකලි මේවා ඉගෙන ගන්න right next one on number 30 on මෙන්න මේකත් සුවිශේෂී ප්‍රපොසිෂන් එකක් බලන්න සාමාන්‍යයෙන් විභාගවලදී එහෙම වැඩිපුර දෙන්නේ මෙන්න මේ වගේ ඒවා මොකද හොඳට පටලවන්න පුළුවන් තේරුම් ගොඩක් තියෙනවා විශ්ව අමාරුයි වැටෙනවා බලන්න on the table දැන් මේක ඔයාලා හොඳට දන්න තේරුම on කියන එකේ මත එහෙම නැත්නම් උඩ කියන එක on the table මේසය උඩ එහෙම නැත්නම් මේසය මත on the wall කිව්වොත් එහෙම බිත්තිය උඩ වෙන්නත් පුළුවන් බිත්තිය මතු පිට වෙන්නත් පුළුවන් බිත්තියෙහි කියලා හැමෙන්නත් පුළුවන් right අපි ගත්තොත් බිත්තියේ ඔරලෝසුවක් තියෙනවා there is a clock on the wall there is a calendar on the wall බිත්තියේ සිංහලෙන් කියන අපි බිත්තියේ කියලා අර මෙතන බලන්න on human rights මානව අයිතිවාසිකම් මතවත් උඩවත් නෙවෙයි ගැන අයමනම් human rights කියන්නේ මානව අයිතිවාසිකම් on කියන එකෙන් ආවෙතකොට ගැන කියන තේරුම ඔන්න වෙනස් වෙච්ච විදිහට on time කියලා කියනවා හරියට වෙලාවට please be on time හරියට වෙලාවට ඉන්න ඇවිල්ලා ඉන්න right එතකොට please come on time වෙලාවට එන්න දැන් සතියේ දවස් ගැන සඳහන් කරනවා මෙන්න on Monday සඳුදා දවසේ සඳුදා දවසේ අපි කියන සඳුදාට එන්න එහෙම නැත්නම් සඳුදා එන්න කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ on Monday on Tuesday on Saturday like that ඊට පස්සේ see on the 1st of January මෙතනත් එහෙමයි on the 1st of January ජනවාරි පළමු වෙනිදා දිනයේ on the 1st of January එකට වෙන prepositions ගන්න බෑ on foot fine ඒ දින තවත් තැනක් ළඟට on the left වම් පැත්තේ on the right දකුණු පැත්තේ අපි in the left කියලා නෙමෙයි කියන්නේ on the left ඊළඟට don't depend on them ඔවුන් මත ඒ කියන්නේ ඔවුන්ගෙන් යැපෙන්න එපා you can see there are a lot of meanings belonging to that word ඒකට අදාළ තේරුම් ගොඩක් තියෙනවා ප්‍රවේශමෙන් මේවා අපි පාවිච්චි කරන්න ඕන හරි ලේසියෙන් එතකොට ඉගෙන ගන්න පුළුවන්
right? This is the next. Opposite. Opposite means බලන්න මෙතන තේරුම දීලා තියෙන ඉදිරිපිට. Opposite him. ඔහු ඉදිරිපිට. Opposite the laboratory. විද්‍යාගාරයේ ඉදිරිපිට. Opposite me. මා ඉදිරිපිට. Opposite our vehicle. අපේ වාහනයේ ඉදිරිපිට. ඒ කියන්නේ මේ මුහුණලා කියන්නේ. මුහුණලා. දැන් ඔහු මා ඉදිරිපිට ඉන්නවා කියන්නේ he is opposite me කියන්නේ ඔහු මා ඉදිරිපිට මට මුහුණලා. Try to understand. The next one 32. Outside මේක මම ඉස්සෙල්ලා කිව්වා inside කියන එකේ විරුද්ධ පැත්ත. ඇතුල් පැත්ත කියන එකේ විරුද්ධ පැත්ත පිට පැත්ත. එහෙම නැත්නම් පිටතදී. Outside the room කාමරයෙන් පිටත එහෙම නැත්නම් කාමරයෙන් පිටතදී. Right. Over the roof වහලට උඩින්. Over the wall තාපයට උඩින් එහෙම නැත්නම් තාපේ මතු පිටින්. එතකොට පිටත් wall තාපයටත් wall. ඊපස්සේ over 10 rupees රුපියල් 10කට වැඩියෙන්. එතන උඩින් මත වැඩියෙන් ඒ වගේ අදහස් වලින් මෙන්න යෙදෙන තැන අනුවයි තේරුම අපි ගලප ගන්න ඕන. Next one. Round the world. ලෝකය round කියන අදහසද මේනවා round කියන වචන. round the world ලෝකය වටේ, round the country රට වටේ, like that. වටේ කියන තේරුම ගන්න. Next one. Since මතක තියාගන්න ඕන since කියන එක භාවිත කරන්නේ කාලය ගැන සඳහන් කරද්දී යම් අවස්ථාවක සිට. එතකොට දැන් අපි කියනවා since Saturday කිව්වොත් සෙනසුරාදා. since 2009 කිව්වොත් 2009 සිට. since yesterday කිව්වොත් ඊයේ සිට. since today morning කිව්වොත් අද උදේ සිට. කාලය ගැනමයි කියන්නේ. අපි මෙහෙම කිව්වොත් since Colombo කිව්වොත් එහෙම වැරදි. from Colombo කොළඹ ඉඳලා කියන්නේ. ඔය කොළඹ සිට කියන්නේ. since Colombo කියන්නේ since කියන එක ගන්නේ කාලය සඳහා විතරයි. since Saturday සෙනසුරාදා. since last week ඔය සතියේ සිට, like that. තේරුම් ගන්න හොඳට. next one. through. එතකොට through the village ගම මැදින් කියන අදහස. through the window ජනේලය අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කතා කරේ ජනේලය අතරින් කියන්නේ ජනේලයෙන් කියලා කියන්නේ. ජනේලයෙන් through the window මම නෝට් එක අප්ඩේට් කරලා දීලා තියා. ඊට පස්සේ through රමේෂ් මගින් අපි කෙනෙකුට අපි හිතමු පොතක් යවනවා රමේෂ්ට දෙනවා යාළුවාට දෙන්න කියලා. We are sending that through රමේෂ්. රමේෂ් හරහා තමයි යවන්නේ. රමේෂ් මගින් තමයි යවන්නේ. මගින් කියනකොට මගින් කියන විතර through කියලා ගන්න through the post. තැපැල් මගින්. තැපැලින්. පාවිච්චි වෙන විදිහ බලන්න. ඉදිරියේදී අපිට නැවතත් මේව හම්බ වෙන නිසා බය වෙන්න එපා. next one. throughout. through කියන එකේ අගට මෙන්න out කියන කැලලත් එකතු වෙලා තනි වචනයක් හැදිලා. throughout the garden. වත්ත හැමතැනම නැත්නම් වත්ත පුරාම. throughout the week සතිය පුරාම. throughout කියන එක කාලය හංගවද්දිත් ගන්න පුළුවන්. ස්ථාන හංගවද්දිත් ගන්න පුළුවන්. throughout කියන්නේ පුරාම කියන අදහස. එතකොට throughout the room කාමරය පුරාම. throughout the day දවස පුරාම. throughout the year අවුරුද්ද පුරාම, like that we can use. next one. till. lazy දක්වාමි. till Tuesday අඟහරුවාදා දක්වා. till tomorrow හෙට දවස දක්වා, like that we can use. right. මෙන්න to කියන එක මේකත් අපි ටිකක් අතක තියාගන්න ඕන බලන්න. to විමුක්ති විමුක්තිට විමුක්ති වෙත ඊළඟට to නෙගම්බු මීගමුවට මීගමුව වෙත නැත්නම් from Monday to Friday සඳුදා සිට සිකුරාදා දක්වා. to speak කතා කරන්නට මෙන්න ක්‍රියාපද වලටත් මුලට යෙදෙනවා to go යන්නට, like that. එත් එකට ගියා මෙන්න මෙතන towards කියන එකේ කෙලින්ම තේරුම මොකද්ද? දෙසට නේ. towards the education institute අධ්‍යාපන ආයතනයේ දෙසට. towards our school අපේ පාසල දෙසට. towards our පිරිවෙන අපේ පිරිවෙන දෙසට. towards our vehicle අපේ වාහනය දෙසට. right. and towards your house
ඔයාගේ නිවස දෙසට like that දෙසට කියන අදහස ගන්න අපි towards කියන එක පාවිච්චි කරනවා. Let's go to the next. අපි ඊගාව එකට යමු. right under කියන අපි හරිම දාන්න එක under the tree ගස යට. හැබැයි අපි යට තේ කියන කොටත් under කියන එක පාවිච්චි කරනවා. under the chief ප්‍රධානියා යටතේ. under repair අලුත් වැඩියා යටතේ. under a training පුහුණුවක් යටතේ. like that we can use. Let's go to the next. Until අපි ඉස්සෙල්ලා ගත්ත අර till කියලා වචනයක් ඒ තේරුම අරගෙන until Tuesday අඟහරුවාදා දක්වා. until I come මා එනතුරු. එතන තුරු දක්වා කියන අදහස සඳහා අපි until කියන එක use කරනවා. next one up ඉහළට අර down කියලා ගත්තේ අන්න ඒකේ විරුද්ධාර්ථය. up the ladder ඉනිමග දිගේ උඩට. up country people උඩ රට ජනතාව ඊළඟට බලන්න up the tree කිව්වොත් ගහ දිගේ උඩට. එතකොට උඩට කියන අදහස තමයි up කියන එකෙන් එන්නේ. right 44 upon බලන්න upon the wall බිත්තිය මතු පිට. once upon a time මේ ඔය දෙන තැන් බලන්න එකමත් එක කාලයකට upon කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් මතු පිට අර on කියන එකත් එක්ක ටිකක් නෑකම් කියන preposition එකක්. දැන් මෙන්න මේ වගේ ඒවා phrases විදිහට මතක තියාගන්න once upon a time එකමත් එක කාලයක like that. right this is very very important. මෙන්න ගොඩාක් වැදගත් preposition එකක් with. මේක අපි ගොඩක් දෙනෙක් දාන්නේ මේ සමග කියන තේරුමින්. with him ඔහු සමග. with those people ඒ ජනතාව සමග. එහෙම නැත්නම් ඔය ජනතාව සමග අර ජනතාව සමග එහෙම කියන්න පුළුවන්. මෙන්න මෙතන පොඩි ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා. ඒක අපි හදාගමු. නමුත් ඔබට එවපු නෝට් එකේ එහෙම ගැටලුවක් නැහැ. හරි මේ ඊට කලින් print කරපු මගේ පොතකින් ගත්ත ඒවා නිසා තමයි මෙහෙම අඩුපාඩුකම් තියෙන්නේ. මේ අඩුපාඩුකම් මගහරවල තමයි ඊට වඩා පැහැදිලිව තමයි ඔබට නෝට් එක එවලා තියෙන්නේ. එතකොට දැන් බලන්න මේකේ තියෙනවා මෙන්න මෙතන with a මෙන්න මේකේ සර් ඇහෙන්නේ නැහනේ. ඉන්න පොඩ්ඩක්. ඇහෙනවා සර්? ඔව් ඇහෙනවා. මේ මම බැලුවේ මයික් එකත් ඔෆ් වුණාද කියලා පොඩ්ඩක් බලන්න සිග්නල් ගැටලුවක්ද දන්නේ නැහැ. අර ඒ වගේ ගැටලු ආවොත් එහෙම අනේ කරුණාකරලා රෙකෝඩින් එකෙන් ආපහු පාඩම හොඳට අහලා තේරුම් ගන්න. මේ වෙලාවේ ඇහෙනවා මං හිතන්නේ හැමෝටම. සර් ඇහෙන්නේ නැහැ සර්. බලන්න මයික් එක ඔෆ් වෙලාද කියලා. ඒ කියන එකත් ඇහෙන්නේ නැහැ නේ. සර් අනිත් අයට ඇහෙනවද? ඇහෙනවා සර්? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. ඔව් ඇහෙනවා බලන්න. ඔව් එහෙනම් ඔය කාගේ හරි මේ ඩිවයිස් එකක් ඔෆ් වෙලා ඇත්තේ මේ මයික් එක ඔෆ් වෙලා ඇත්තේ ඒක ඔන් කරගන්න වෙනවා. ඒක දැන් මම කියන දේ ඇහෙන්නේ නැතුව ඇති. නමුත් අනිත් අයට ඇහෙනවා. අපි කියමු යාට මේ පස්සේ වීඩියෝ එක බලලා හරි පාඩම හදාගන්න කියලා. මෙන්න මෙතන මම කියමින් හිටියේ with a pair of scissors. pair of scissors කියලා කියන්නේ කතුරට. මෙතන scissors මෙන්න මෙතනත් මෙතන මේ ස්පේස් එකක් නෑ මේක තනි වචනයක්. scissors කියන එක මේ s අකුරත් එක්කම තනි වචනයක් විදියට එන්න ඕන. මෙතන pair කියන එකත් p a i r එක වචනයක්. මේ වැදින් ස්පේස් වැදිලා තියෙන වැරදීමකින්. එතකොට with a pair of scissors කියන්නේ කතුරක් ආධාරයෙන් අපි සිංහලෙන් කියනකොට කතුරකින්. ඒතර කිසියම් උපකරණයක් ආධාරයෙන් කියලා කියනකොට අපි with කියන එක පාවිච්චි කරනවා. කෙනෙක් සමග කියනකොටත් with කියන එක පාවිච්චි කරනවා. උපකරණයක් ආධාරයෙන් කියනකොට ඒත් අපි with කියන එක පාවිච්චි කරනවා. බලන්න with a pencil පැන්සලක් ආධාරයෙන් පැන්සලකින් you can draw this with a pencil. ඔයාට මේක පැන්සලකින් අඳින්න පුළුවන් with a pencil. the man with a coat අන්න කබායක් ඇඳ සිටින කියන අදහස. කියන්නේ කබායක් සහිත කබායක් ඇඳ සිටින. see the man with a coat. the boy with a white shirt සුදු ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න පිරිමි ළමයා. අර ඇඳ සිටින කියන අදහස එනවා. එතකොට මෙතනදී with කියන එකෙන් සහිත කියන එක. right those are the meanings that can be
got from preposition with කියන එකෙන් ගන්න පුළුවන් තේරුම් තමයි ඒවා. අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට තව 3-4ක් තියෙනවා. වෙලාවත් අවසන් වීගෙන එනවා. this one. මේක තනි වචනයක් within. with කියන එකත් එක්ක ඉන්නේ ඉතලා within මේ බලන්න. within a week සතියක් ඇතුළත. ඇතුළත කියන අදහසම කියන තම වචනයක්. within. right? තනි වචනයක් විදිහටයි පාවිච්චි වෙන්නේ. මෙන්න මේක. without මේ with කියන එකේ විරුද්ධ පැත්තට. දැන් with කියන එක සමග කියලා ගත්තානේ. සහිතව දැන් එන මෙන්න රහිතව. without any support. බලන්න කිසිම උදව්වක් නොමැතිව කියන අදහස තමයි without කියන එකෙන් එන්නේ. without water ජලය නොමැතිව. no one can live without water. වතුර නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. without her ඇය නොමැතිව. without them ඔවුන් නොමැතිව. without him ඔහු නොමැතිව. we can't learn without teachers. ගුරුවරු නැතුව අපිට ඉගෙන ගන්න බෑ. නැතුව එහෙම නැත්නම් නොමැතිව කියන අදහස එනවා without කියන එකෙන්. next one as බලන්න as a responsible person. responsible කියන්නේ වගකිව යුතු. වගකිව යුතු. ඔන්න දැන් නොදන්න කෙනෙක් ඉන්නවා නම් මෙතන මේක අපි කලින් දීපු වචනයක් responsible වචනේ කියන විදිහට ඕන ලියා ගන්නත් පුළුවන් responsible වගකිව යුතු. එතකොට a responsible person කිව්වොත් වගකිව යුතු පුද්ගලයෙක්. as a responsible person කිව්වොත් වගකිව යුතු පුද්ගලයෙකු less අන්න less කියන වචනේ හැටියට කියන එක. නැත්නම් වශයෙන් කියන එක අපි ගන්නවා මොකෙන්ද as කියන වචනයෙන්. right, you can understand now. That is the 48th one. This is the next even. එතකොට even means බලන්න power. even small children කුඩා ළමයින් power. even on holidays නිවාඩු දිනවල power. even when I have a lot of work වැඩ ගොඩක් තියෙන අවස්ථාවලදී power. right? even very poor people බොහෝ දුප්පත් මිනිසුන් power. අපි අර සිංහලෙන් power කියන වචනය සඳහා ඉංග්‍රීසි වලින් use කරනවා even කියන වචනේ. right? then this is the end of the list that I made. I have to give another preposition that couldn't be included in this note. මේ note එකට එකතු කරන්න බැරි වෙච්ච තව එක වචනයක් මට මතක් වෙච්ච නිසා ඒක මම කියන්නම්. screen share නවත්තලා. right? then after discussing that we can conclude the lesson. right? දැන් අපි prepositions 49ක් use කරලා තියෙනවා. අර ඔබට මතක ඇති මම ගත්තා opposite කියන වචනේ. opposite. දැන් මේකේ තේරුම මම දුන්නේ ඉදිරි පිට කියලා. ඉදිරි පිට. ඔබ තව preposition එකක් අහලා ඇති in front of කියලා. in front of. මේකේ තේරුම ඉදිරියෙන්. මට ඔය නෝට් එකට එවන්න බැරි වෙච්ච වචනයක් මම මේ දැන් මේකත් එක්ක මතක් වෙච්ච නිසා කියන්නේ මේකත් ඕන in front of. ඒකට in මේ දෙකේ වෙනස බලන්න. opposite කිව්වොත් ඉදිරි පිට. in front of කිව්වොත් ඉදිරියෙන්. දැන් අපි පොඩි උදාහරණයක් ගමු. දැන් මෙතන ඉන්නවා දෙන්නෙක් මෙන්න මෙහෙම. right? මේ තියෙන්නේ නාසය. මේ කෙනෙක් ඉන්නවා. මේ තව කෙනෙක් ඉන්නවා. මේ තියෙන්නේ නාසය. දැන් මේ දෙන්න ඉන්නේ මූණට මූණ බලාගෙන. මූණට මූණ බලාගෙන තමයි මේ දෙන්න ඉන්නේ. අපි හිතමුකෝ මෙයාගේ නම A, මෙයාගේ නම B.
A is opposite B. A ඉන්නේ B ට මුහුණලා. ඉදිරිපිට කිව්වේ යන්නේ ඒකයි. ඉදිරිපිට නම් මුහුණලා වෙන්න ඕන. මුහුණට මුහුණ බලාගෙන. හොඳයි දැන් මම මෙයා in front of කරනවා. මෙහෙම. right මේ තියෙන්නේ නහය මම මේ ඉන්න පැත්ත පෙන්වන්න තමයි මේ නහය ලොකුවට ඇන්දියා. ඔන්න දැන් මොකද වෙලා තියෙන්නේ? A හැරිලා ඉන්නෙත් මේ පැත්තට B හැරිලා ඉන්නෙත් ඒ දිශාවට. දැන් අපිට කියන්න පුළුවන් A is in front of B. A ඉන්නේ B ට ඉදිරියෙන්. ඔය දෙකේ වෙනසයි මම පැහැදිලි කරේ. මේ preposition එක in front of කියන එක ඔය සටහනට එකතු කරගන්න. Then finally you will have 50 prepositions. විපාත 50ක් වෙයි එතකොට ඔය නෝට් එකේ තියෙන ගාන 50ට වඩා තව සෑහෙන තියෙනවා. ඔය 50 දන්නවා නම් you can manage the English language very easily. භාෂාව බොහොම ලේසියෙන් හසුරවන්න පුළුවන් ඔය 50වත් අපි දන්නවා නම්. right? Therefore I think those are enough. මම හිතනවා ඒ ටික. ඔව්. Right now you can ලියාගත්තේ නැද්ද? හරි මම ආපහු දෙන්නම්. දැන් opposite කියන වචනේ ඔය note එකේ තියෙනවා. හරි සර් මම මේ වීඩියෝ එකෙන් බලලා ලියා ගන්නම්. හරි. ඔව් එතකොට මම දුන්නේ in front of කියන එක opposite කියන එකේ in front of කියන එකේ වෙනස මම දුන්නේ opposite කියලා කියන්නේ මූණට මූණ. දැන් අපි ගන්නවා මූණට මූණ බලාගෙන. එතකොට opposite. දෙන්නේ එකම පැත්තට. ඒතර එක්කෙනෙක් ඉස්සරහින් ඉන්නවා. එතන in front of. ඉදිරියෙන් කිව්වොත් in front of මූණට මූණට අපි opposite. එතකොට opposite කියනකොට විරුද්ධ දිශාවට ඉන්නේ. මූණට. කොට එකම දිශාවට ඉන්නවා නම් එතකොට in front of. That is the difference. ඒක තමයි වෙනස. ඔන්න වීඩියෝ එකකින් බලාගෙන ලියා ගන්න පුළුවන්. in front of වචන තුනක් විදිහට කැල්ල ලියවෙන්නේ in. සර් ඔව්. පන්ති ඉවරලා වීඩියෝ දානවා සර්. ඔව් දානවා. තමට අද රෑ වෙයි නැත්නම් හෙට උදේ වෙයි සර්. අනිවාර්යෙන්ම දානවා. right in front of කිව්වේ එතකොට ඉදිරියෙන් කියන එක. right this is the end of the lesson today. ඒක තමයි අද පාඩමේ අවසානය. Now it is I think 10. Yes 10:04. 10:04 වෙලාව. අපිට ඊගාවට පටන් ගන්න තියෙන්නේ අපි මේ භාෂාවේ ඉගෙන ගනිද්දි කරගෙන යන වැදගත් පාඩම. ඒක මම හොඳ ෂෝට් කට් එකකින් හදලා දෙනවා. කෙටි මාර්ගයකින් හදලා දෙනවා. ඉංග්‍රීසි වල වාක්‍ය රටා ටික බොහොම හොඳට ඉගෙන ගන්න. ඒ නිසා මේ අවස්ථාව ඔව් ඇහෙන්නේ නැද්ද? පේන්නේ නැහැ සර්. අපිට ඇහෙනවා. ඔයක තමයි උතන සිග්නල් අවුලක් තියෙන්නේ පුතා. හරි දැන් කමක් නැහැ දැන් ඉවරයි. right I am going to conclude the class for today. අද මම හිතන්නේ මට වගේම ඔබටත් ගොඩක් දෙනෙකුට සිග්නල් ප්‍රශ්න තියෙනවා. අපි පාඩම අදට අවසන් කරමු. මොනවා හරි ගැටලුවක් වෙච්ච කෙනෙක් අනිවාර්යෙන් රෙකෝඩින් එක බලලා අඩුපාඩු හදා ගන්න. එතකොට සෙනසුරාදා ක්ලාස් එකට කලින් ඒකට අවශ්‍ය නෝට් එක මම එවලා තියෙනවා. ඒකත් ලියාගෙන සූදානම් වෙලා ඉන්න. විශේෂයෙන්ම සෙනසුරාදා නෝට් එක සෙනසුරාදා කරන පාඩමට අදාළ නෝට් එකේ වැදගත් වගුවක් තියෙනවා. එම කොලම්ස් 7ක වගුවක් තියෙයි. අන්න ඒ වගුව එහෙම අනිවාර්යෙන් ඕනේ අපිට වැඩ කරන්න. ඒ නිසා එවන නෝට් එක අනිවාර්යෙන්ම ලියලා තියාගන්න සෙනසුරාදා ක්ලාස් එකට කලින්. right if you have any questions you can ask now. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සර් දැන් ගියප 50ම ලියා ගන්න ඕනද? ඔව් මම එවපු නෝට් එකේ 49ක් තියෙනවනේ. හරි සර්. මේකත් එක්ක prepositions 50යි. දැන් දීපිකත් එක්ක. ඒ 50ම ලියා ගන්න. උදාහරණත් එක්කම ලියන්න. ඊට පස්සේ එතකොට හරි ලේසි අපිට එතනින් එහාට කරගෙන යන්න. right එහෙනම්
I'm going to conclude the class now. We'll meet again next Saturday at 9 p.m. සෙනසුරාදා රෑ 9ට තමයි අපි ආපහු හම්බෙන්නේ. Right. Thank you very much Sir. for your part. Yes. Sir, Oh. මේ link එකෙන් මෙන්න පුළුවන්ද sir? පුළුවන්. මේකම තමයි. හරි. මේ link එකමයි. Right. Then we'll meet again next Saturday. සෙනසුරාදා හමු වෙමු. May the triple gem bless you. තෙරුවන් සරණයි. Goodbye. Good night. තෙරුවන් සරණයි sir. තෙරුවන් සරණයි. Good night, sir. Night. Good Good night. night sir. Night. Good night. Good night.